සිදුනාටම ජේසුස් පිහිටයි. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ ඉරුදින බයිබලයේ මෙනෙහි කිරීමට ඇතුළු වෙමු. මුසුළු මොහොතක් අපි ඉන්න තැන්වලම ස්වාමීන් වහන්සේගේ ප්‍රාණය ජීවන හුස්ම අපිට දෙන ස්වාමීන් වහන්සේට අපි විවෘත වෙමු. මේ විශ්වයම අලුත් කරන, මේ විශ්වය නිරන්තරයෙන් පනගන්වන ප්‍රාණයන් වහන්සේ අප තුළ නිසා අපි එකිනෙකා තුළ, ඔබ තුළ, මා තුළ ස්වාමීන් වහන්සේගේ ආත්මානුභාවය වැඩ සිටින නිසා අපි අවදි වෙමින් මෙකිම ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ අප තුළ තියෙනා වූ මහා ජීවමාන ශක්තිය, ඔබ වහන්සේගේ වැඩ සිටීම තුළ ඔබ වහන්සේ අපේ එකම ප්‍රතිශක්තිය, අපේ සුවය, අපේ සමාදානය, අපේ සිත් සාමය ජීවමාන ජේසුනි මහත්ම ප්‍රාණය සවිසුදු ප්‍රාණය අපි වහන්සේට නමස්කාර කරන ස්තුති කරනවා ස්වාමිනී. ආමෙන්. දින ආදර අපේ තාත්තේ දුයි පුතේ අපි මේ මාසේ 30 වෙනිදා ඉරිදා දෙවියන් වහන්සේගේ වචනයයි මෙනෙහි කරන්නේ. සුදු ත්‍රිත්වයේ මංගල්‍ය අපි මේ දවසේ මෙනෙහි කරනවා. සුදු සුවිශේෂයේ මතෙව් තුමාගේ සුවිශේෂී 28 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳලා 20 දක්වා ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලිලේ කන්දකට ගියහ. ඔහු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහර සැක කළහ. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා තිබේ. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. මා ඔබට අන කළ සියල්ල ආරක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මමද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි වදාළසේක. මේ මෙනෙහි කිරීම තුළ විශේෂයෙන් අද දවසේ අපි ජීවත් වෙන මේ අධික වර්ෂාපතන කාලය, ඒ වගේම අපේ වටපිටාවෙම අපේ පරිසරය ස්වභාව ධර්මයේම ලොකු වෙනස් වීමක් අත්දකින, විපර්යාසයක් අත්දකින කාලයක් අපි ගෙවල් ඇතුලේ අපි හුදකලා වෙලා ඉන්න කාලයක්. අපිට දෙවියන් වහන්සේ තාමත් බරපතල ලෙස කතා කරනවා හදවත් වලට පොරොන්දුවක් දෙනවා. මොකද පොරොන්දුව? මමද යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි. බලන්න අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ අපිට ජේසු කියනවා මම ඔබ සමග යුගාන්තය දක්වා සදහටම ඉන්නවා කියලා. මොකද්ද යුගාන්තය කියන්නේ? යුගයක අන්තය. අපි කියනවා end times. ඒ කියන්නේ යුගයක් අවසන් වෙලා තවත් යුගයක් ආරම්භ කරන යුගාන්තය. ඇත්තටම මේ වචනේ හරි වැදගත්. ලෝකාන්තිමය දක්වාම ඔබ සමග සිටීමේ කියන වචනයට වඩා වෙනස් අර්ථයක් දෙන්නේ. ලෝකාන්තිමය ගැන බොහෝ දෙනෙක් කතා කරන කාලයක ලෝකාන්තිමය ගැන තවත් මිනිස්සු බය කරන, බය වෙලා ඉන්න කාලයක ජේසුස් අපිට කියනවා යුගාන්තය දක්වා. ඒ කියන්නේ මේ හැම යුගයක්ම ආරම්භ වෙනවා, අවසන් වෙනවා. මේ හැම යුගයක්ම වෙනස් වෙනවා. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නේ මේ මුළු හැම දෙයකම අවසානයකට වඩා යුගයක අවසානයක්. එක යුගයක් අවසන් වෙනවා, තව යුගයක් ආරම්භ වෙනවා. නමුත් සදහටම මේ වචනය හරියට I am with you till the ends of time forever. Forever. ඒ නිසා මොන අරගල තාඩන, පීඩන, ප්‍රශ්න, කැළඹීම්, රැකියාවල් අපිට සමහර අහිමි වෙලා, සමහර ආර්ථික කඩාවැටීම් අපේ ජීවිතේ අපි අත්දකින්නා වූ විවිධාකාර පෞල් ඇතුලේ තියෙනා වූ විදවැටීම් සහ අපිට දැනෙන මහා ජීවිත අනිත්‍ය පිළිබඳව දැනෙන මහා බය, මේ සියල්ල මැද ජේසුස් අද දවසේ අපිට පොරොන්දු වෙලා කියනවා මම යුගාන්තය දක්වා සදහටම ඔබ සමග සිටිමි. සදහටම. ඒ නිසා මොනවා වෙනස් වුණත්
මොනවා අපිට ඇති වෙලා නැති වුණා සදහටම. ඒතර මේ ලෝකේ කොච්චර අම්මා තාත්තා මට ආදරය කරත්, කොච්චර ස්වාපුරුෂය බෙහෙදට මම ආදරය කරත්, මම කොච්චර මගේ ප්‍රේමවන්තයින්ට ආදරය කළත්, ආදරය ලැබුවත්, ඒ කිසි කෙනෙක් සදහටම මාත් එක්ක ඉන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. සදහටම මාත් එක්ක ඉන්න පුළුවන් එකම තරන් වහන්සේ ජේසුස් විතරයි. අපි ඒ සම්මාතුර ස්ථීර වෙමු අපේ තාත්තේ විරුද්ධ මේ දවස්වල. ඒ නිසා අපේ මේ හැම බැඳීමක්ම අපිට ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් නමුත් ජේසුස් අපිට දෙන ස්ථිරත්වය මම ඔබ සමග සතහටම ඉන්නවා. ඉතින් ඒ නිසා අපේ අතුලාන්තර දැනෙන්න ඕන නෑ මම බය වෙන්නේ නෑ. ඒ නිසා මම කඩාගෙන වැටෙන්නේ නෑ. මම මොනවා වෙන්න ගියත් මම දන්නවා උන්වහන්සේ අලුත් දෙයක් කරනවා කියලා. යුගාන්තය දක්වා. ඒ නිසා මේ අපි පසු කරමින් ඉන්න කාලය පරිණාමික කාලයක්. ඒ කියන්නේ evolutive process, evolutive stage. මේ සමාජය අපි විසින්ම පරිසරය විනාශ කරගෙන සමාජය තුළ අපි විසින්ම අපේ මේ ධනවාදී ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රවිෂ්ඨ කරලා අපි තුළම අපේ සමාජයේම ලොකු කඩාවැටීමක්, ලොකු දෙදරීමක්, ලොකු අනාථ භාවයක් අත්දකින කාලයක්. ඒ නිසා මේ හැම යුගයක්ම අවසානයකට එනවා. මිනිස්සු විසින්ම මිනිස්සුන්ව විනාශ කරලාගෙන ස්වභාව ධර්ම විනාශ කරන යද්දී ඒ හැම යුගයක්ම පරිණාමය වෙවි වෙනස් වෙවි දෙවියන් වහන්සේගේ මහා සලස්ම මොකද්ද? නව අහසක් නව පොළොවක්. දැන් බලන්න අද දවසේ ස්වාමීන් වහන්සේගේ සුවිශේෂය කියනවා ඒ සමහරෙක් සැක කරා ජේසුස් වහන්සේ ඔවුන් වෙතට આવුත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට පවරා තිබේ. අපි විශ්වාසයෙන් අදහ ගන්න ඕනේ ඒක. දැන් මේ ලෝකයට ඇවිල්ලා ජීවිතේ තබෑ ගැඹුරු ප්‍රේමය ජීවත් කරවලා කුරුසියක ඉල්ලලා මරලා නිර්වත් කරලා බැලු බැලමට පරාජිත මරණයක්. නමුත් ඒ මරණය මුළුමනින්ම මරාගෙන නැගිටින ස්වාමීන් වහන්සේ කියනවා මම පොළොවේහිද ස්වර්ගයේද මට සියලු බලය පවරා දී තිබේ. එතකොට ඔබ මම අදහන ජීවමාන ජේසුස් වහන්සේ ස්වර්ගයේද පොළොවේහිද බලය උන්වහන්සේ සතුයි. ඒ නිසා දැන් හිතන්න ඔබගේ මගේ පවුලේ ඥාති කෙනෙක් ඉන්න එහෙම නැත්නම් තාත්තා ඉන්න එහෙම නැත්නම් අම්මා ඉන්නවා හරිම බලවත් ගමේ රටේ ගොඩාක් ප්‍රබල චරිතයක් නම් අපි හිතනවා මට ඕන දෙයක් කරගන්න පුළුවන් ටෙලිෆෝන් කෝල් එකකින් කියලා. දැන් අපි එහෙම හිතන්නේ මේ අද ඉඳලා හෙට නැති වෙලා යන මිනිස්සු ගැන. දැන් ඔබට මට කතා කරන ස්වාමීන් වහන්සේ කියනවා මට ස්වර්ගයේ පොළොවේද බලය පවරලා තියෙනවා. ඉතින් එහෙනම් උන්වහන්සේ ඔබට මට තියෙන ගැඹුරු ආදරය ඔබට මට විශ්වාසයි නම් උන්වහන්සේ විනාශ කරන්නේ නැහැ. විනාශ වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ වඩා යහපත් දේ කරනවා. අපි හිතන තරම් ජීවිත කඩාවැටීම්, නපුරු බලවේග, ප්‍රශ්න, කරදර, බිඳවැටීම්, අසාර්ථකත්වයන්, සැලවීම්, දෙදරීම් ආවත් මගේ ඔබේ ස්වාමියාණන් වන අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගීය පොළොවේද බලය උන්වහන්සේ සතුයි. එහෙමනම් අපිට මොනතරම් මේ සමාජ පරිවර්තන මේ කලබලයක් සිද්ධ වුණා බය වෙලා ජීවිතය බලාපොරොත්තු බිඳවට ගන්න අවශ්‍ය නැහැ. ඒ උන්වහන්සේට සියල්ල උරුමයි. ඒ නිසා මේ තාත්තේ දුවේ අපි සතුටින් ඉන්න ඕන කාලයක්, බලාපොරොත්තුෙන් ඉන්න ඕන කාලයක්, ශාන්තියෙන් සාමයෙන් ඉන්න ඕන කාලයක්. ඒකයි උන්වහන්සේ කියන්නේ. ඒ බැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් මේ වචන හරි වැදගත්. Make the disciples of all nations. සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. දැන් මොකද්ද සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න කියලා ජේසුස් දෙන මේ නියමය. ජේසුස් ස්වර්ගාරෝහණය වෙන්න ඉස්සෙල්ලා අපි ඔක්කොටම දෙන නියමයක් තියෙනවා. උන්වහන්සේ දෙන ඉල්ලීමක් හැදවීමක් තියෙනවා. මේ නියමය මොකක්ද? සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. දැන් මොකක්ද සකල ජාතීන් කියලා කියන්නේ? අපේ ගෙවල් ළඟ ඉන්න අය, කතෝලික අය, එහෙම නැත්නම් හොඳ මිනිස්සු, අපි කැමති අය, අපි ධර්මිෂ්ඨයි කියලා හිතන අය, අපේ ජාතියේ අය, නෑ. සකල ජාතීන් කියන්නේ all nations. ඒ කියන්නේ හැම කෙනෙක්ම මාගේ ගෝලයන් කරන්න කියලා. ඒක මොකද්ද මාගේ ගෝලයන් කරන්න කියන්නේ? මේක හරි වැදගත් මේක තේරුම් ගන්න එක. දැන් අපි දන්නවා proselytism කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ
බලෙන් අනිත් අයව තමන්ගේ ආගමට හරවා ගැනීම ප්‍රොසෙලිටිසම් කියලා අපි කියනවා. එතකොට දැන් යේසුස් කියන්නේ එක එක්කෙනාව කොහොමද තමන්ගේ ආගමට හරව ගන්න කියලා. දැන් ආගමට හරව ගන්නවා කියන්නේ මොකද්ද? දැන් අපි බලමුකෝ අපේ ආගමයි දැන් අපේම ආගම් වල ඉන්න අය ඉන්නවා නමට කතෝලික නමුත් ලොකු තනතුරු තානාන්තර පල්ලියේ මිසම් සභාවේ එහෙම නැත්නම් තමන්ගේ සංඝේ දරනවා. නමුත් ජීවිතේ සතුටක් ප්‍රීතියක් නැහැ බැහැවීම් ගොඩයි. පවුල් අවුල් කරගෙන මහ බොරුවක ප්‍රෝඩාවක ජීවත් වෙනවා. එතකොට දැන් මේ ජේසුස් කියන්නේ අර වෙන ආගම් වල ඉන්න අය ඔක්කොම කොහොමද තමන්ගේ ආගමට හරව ගන්නද කියලා. හරියට හිතුවොත් එහෙම තමන්ගේ ආගම එහෙම අයවත් දෙවියන් වහන්සේ තුළ නිදහස් සතුට ප්‍රීතිය අත්දකින්නේ නැහැ. අඳුරගන්නේ නිසා ප්‍රොසෙලිටිසම් නෙමෙයි. ඒ කියන්නේ බලහත්කාරකමින් තමන්ගේ ආගමට අනිත් අයව පෙරලා ගැනීමක් ගැන ජේසුස් කතා කරන්නේ නැහැ. පළවෙනි දේ ජේසුස් ආගමක් පිළිපෙව්වේ නැති නිසා. පසු කාලේ ඉනවා ජේසුස්ගේ ජීවිත ගමනේ අවුරුදු 300කට පසුවයි ජේසුස්ගේ ජීවිත ක්‍රමය ක්‍රිස්තියානි ආගමක් විදිහට සංස්ථාපිත ආගමක් විදිහට වර්ධනය වෙන්නේ. ඒතර ජේසුස් යන්න ඔබ සකල ජාතීන් මගේ ගෝලයක් කරන්න කියලා කියන්නේ අනිත් අයව බලෙන් ආගමට හරවන්න කියන එක නෙමෙයි. දැන් ආසියාවේ ජීවත් වෙන අපි ගොඩක් තේරුම් ගන්න ඕන අපිට කතෝලික ධර්මය උගන්වන්නේ මිෂනාරි මානසිකත්වය ඇතුලේ. ඒතර මොකද්ද මිෂනාරි අධ්‍යාපනය නැත්නම් මිෂනාරි වරුන්ගේ ක්‍රමය වුණේ අප්‍රිකානු රටවල් ආසියාතික රටවල් ලතින් ඇමරිකානු රටවල් වලට එන්නේ විදේශීය බලපෑම් සඳහා වෙළඳාම් සඳහා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ලංකාවට එන්නේ දෙවියන් වහන්සේව ලෝකෙට දෙන්න නෙමෙයි. උන් එන්නේ ලංකාවේ වගේ රටවල් වල බලය අල්ලගෙන ඒ රටවල් වල ඉන්න මිනිස්සුන් ඊව යටත් කරලා ඒ රටවල් වල ආයෝජනයක් කරන්න. නමුත් ඒ ආයෝජන කරන අතරතුර ඔවුන් තේරුම් ගන්නවා නැත්නම් ඔවුන් හිතනවා මේ ලංකාව වගේ නැත්නම් මේ දිලිඳු රටවල් වල ඉන්න මිනිස්සු හරිම ගෝත්‍රිකයි හරිම විලේච්ඡයි ඒ නිසා මොන්ට කිසිම සංස්කෘතියක් නැහැ කියලා සංස්කෘතියක් දෙන්න කිතුණු ආගම සම්පූර්ණයෙන්ම මේ රටට ගෙනවා. ඒක තමයි මිෂනාරි සංකල්පය. එතකොට සංස්කෘතියක් දෙන්න මිෂනාරි වරුන් යම්කිසි ආభాෂයක් ක්‍රිස්තියානි ආభాෂයක් දෙනවා. නමුත් මූලික ආකල්පය අප්‍රිකානු රටවල්, ආසියානු රටවල්, ලතින් ඇමරිකානු රටවල් වලට විදේශිකයන් ආවි යුරෝපීකයන් ආවේ තමන්ගේ රට රාජ්‍ය ශක්තිමත් කරගන්න. ඒක අධිරාජ්‍යවාදයේ හස්තයක් සහ අධිරාජ්‍යවාදයේ ආකල්පයක්. නමුත් දැන් ජේසුස් කතා කරන්නේ මේ අපි දන්න අය කොහොම හරි ආගමට හරව ගන්නවා කියන මානසිකත්වය නෙමෙයි. දැන් අපි අද ගොඩක් වෙලාවට මේ වචන අර්ථ නිරූපණය කරන්නේ අද ගොඩක් වෙලාවට ක්‍රිස්තියානි පුංචි සභාවන් ෆන්ඩමෙන්ටල් සෙක්ස් කියලා අපි කියනවා. දැන් ඒගොල්ලන් ඇමරිකානු මානසිකත්වයෙන් තමයි ඇමරිකාව සහ යුරෝපීය රටවල් වලින් තමයි මේ පුංචි සභාවන් නිර්මාණය වෙන්නේ ෆන්ඩ් කරන්නේ මුදල් ලබා දෙන්නේ. ඒ අයත් මේව අර්ථ නිරූපණය කරන්නේ අපි කොහොම හරි අපේ ගෙවල් ළඟ ඉන්න අනිත් ආගම් අදහන අයව කොහොම හරි අපේ ආගමට පෙරලා ගන්න ඕන. ඒ නිසා කොහොම හරි ගිහිල්ලා ඒ නිසා අද ලංකාවගේ රටවල් ගොඩක් වෙලාවට ක්‍රිස්තියානිය දකින්නේ බලෙන් ආගමට පෙරලා ගන්න මුදල් දීලා ඊටමත් කුඩ විදියට මිනිස්සුන්ගේ ආගම වෙනස් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් කියලා වැරදි අර්ථකථනයන් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් ජේසුස් එහෙම දෙයක් කතා කරන්නේ නැහැ. කිසිම කෙනෙක්ට ජේසුස් බලෙන් ආගමක් පවරන්න ගියේ නැහැ. හේතුව ජේසුස් හිටියේ ඒ කාලේ යුදාගමේ. ජේසුස් කිසිම කෙනෙක්ව බලෙන් යුදාගමට ගන්න ගියේ නැහැ. හැබැයි ජේසුස්ගේ ජීවිත ක්‍රමය ජේසුස් ජීවත් වෙලා පෙන්නලා ඒ සහෝදරත්වයට මිනිසුන්ට ආරාධනා කරනවා ආගම් මාරු කිරීමකට වඩා ජේසුස්ගේ ජීවිත ක්‍රමයට ඇතුල් වෙන්න. ජේසුස් එක්ක මිත්‍රත්වයකට එන්න. ඒක ජේසුස් කියනවා. මම ඔබට මිත්‍රෝයයි පවසමි. ජෝහන්ස් මගේ සුවිශේෂී දාහකට පරිචය. Jesus is inviting us for an intimate friendship relationship. එතකොට යන්න සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න කියන එක අපි තේරුම් ගන්න ඕන. මිෂනාරි සංකල්පෙන් එහාට ගිහිල්ලා ජේසුගේ හදවතේ තිබ්බ ඇතුළාන්තයට ගිහිල්ලා මොකක්ද ඔබට මට හමු වෙන හැම කෙනෙකුම ජේසුගේ ගෝලයක් කරන්න කියන්නේ මොකක්ද? ජේසුගේ ගෝලයන් තුළට තිබ්බ මූලික මොකක්ද ලකුණ වටිනාකම
ඒක අපි අඳුන ගන්න අවශ්‍යයි. ඒක කොලොස්සි වරුන්ට ලියන අදහසුනේ 6 වෙනි දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය. කවුද ජේසුගේ ගෝලයෙක් කියන්නේ? ජේසුගේ ගෝලයෙක් තුළ තියෙන ලකුණ මොනවද? ඒතර ජේසුගේ ගෝලයන් කරන්න කියලා ජේසු අපෙන් ඉල්ලන්නේ සකල ජාතීන් හැම කෙනෙක්වම. ඒතර ජේසුගේ ගෝලයෙක් වෙනවා කියන්නේ මොකද්ද? ලොකු කුරුසයක් එල්ල ගැනීමයි ජේසුගේ ගෝලයෙක් වීමද නැත. ඒතර ජේසුගේ ගෝලයෙක් වෙනවා කියලා කියන්නේ පෞල් පොතේ නම තිබීමද නැත. ජේසුගේ ගෝලයෙක් වෙනවා කියලා කියන්නේ අපි නමට කතෝලිකයි කියලා පෙන්වන එකද නැත. හේතුව ජේසුගේ ගෝලයෙක් වෙනවා කියන්නේ ශ්‍රාවකයෙක් වෙනවා කියලා කියන්නේ ජේසු ජීවත් වුණා වගේ ජීවත් වෙන එක. ඒතර ජේසු ජීවත් වුණා වගේ ජීවත් වීම කියන්නේ මොකද්ද? ශ්‍රාවකත්වය කියලා කියන්නේ මොකද්ද? What is discipleship? True discipleship. අන්න ඒ සඳහා තමයි make all nations my disciples. ඒතර මේ ශ්‍රාවකත්වය කියන්නේ මොකක්ද? ශ්‍රාවකත්වය අපි අඳුන ගන්න ඕන කොලොස්සියුන් 2:19 දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය ඉඳලා අපි කියවමු. එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන්වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. Then what is the lifestyle of a disciple of Jesus? ජේසුගේ ශ්‍රාවකයෙක් වීමේ ගෝලකමේ පළවෙනි ලක්ෂණය මොකක්ද? පළවෙනි දේ තමයි ජේසු කියනවා ඒකාබද්ධ වේ. උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වේ ජීවත් වීම. ඒත් ජේසු එක්ක ඒකාබද්ධලා ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? නිරන්තරයෙන් හදවතේ අපි දන්නවා ඒකාබද්ධ වෙනවා කියලා කියන්නේ ජේසු කියනවා මිදි වලට මිදියත් සම්බන්ධ වෙනවා නම් කොච්චර දුර ඈතකට ගිහිල්ලා මිදි වලේ පළදාව දැරුවත් මේ මිදියත් මිදි වලට සම්බන්ධයි. ඒ වගේ තමයි ජේසු එක්ක හදවතේ සම්බන්ධකම. එහෙම තියෙනවද අපිට? අපිට තමයි අයියෝ දැන් පල්ලිත් තාලා ඉරිදාවල් දෙක තුනක් පූජාවට යන්න බැරි වුණා. දැන් ඉතින් මොනවා කරන්න දෙවියන් වහන්සේ නම් මෙහෙම වෙයිද කියලා අපි ඔහේ අපේ පාඩුවේ කලකිරිලා එපා වෙලා අපි ජීවත් වෙනවද? නැහැ. ඒකාබද්ධ වෙලා ජේසු එක්ක. ඒ නිසා පල්ලිය වහලා තිබ්බත් පල්ලිය අරලා තිබ්බත් සැබෑ දෙව් මැදුර දෙවියන් වහන්සේ කියනවා ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය. එහෙනම් දෙවියන් වහන්සේගේ මන්දිරය ඔබ මම මේ තාත්තේ දුවේ පුතේ. ඒ නිසා දෙවියන් වහන්සේ තුල ඒකාබද්ධලා ජීවත් වෙනවා කියන්නේ අපි උදේ දවල් රාත්‍රියේ අපේ නැගිටීමේදී අපේ නිින්දට යෑමේදී අපි උන්වහන්සේ එක්ක සංවාද කරනවා. කෑම කන්න යද්දී කෑම කාලේ වුණාම අපි උන්වහන්සේ එක්ක ප්‍රශංසා කරන ස්තුති කරනවා. දැනස්ගේ වචනය කියවනවා. අපි දෙවියන් වහන්සේ තුල දවස ගෙවනවා, වැඩ කරනවා. මොනවා හරි වත්තට බහලා මොනවා හරි පොඩි වැඩක් කරනවා. පොඩ්ඩක් මොනවා හරි කරලා ගෙදර අතුපතු ගන්නවා, පිරිසිදු කරනවා. ගෙදර අය එකතු වෙලා කතා බහ කරනවා, විනෝද වෙනවා. අපි ඉගෙන ගන්න දවන අපේ දරුවන්ට අම්මා විතරයි මහන්සිලා තනියම උයන්නේ මේ දවස්වල. මේ දවස්වල අපේ අම්මලා තාච්චිලා ටක්කරට ගොඩාක් මහන්සි. ඇයි ඒ? තුන් වේලම හොඳට බඩ පැලෙන්න කනන්නේ. ඒ මොකද කන්නේ ගෙවල් වල ඉන්නකොට කන්න හිතෙනවා. වහින කාලේ සීතල කාලේ තවත් කන්න හිතෙනවා. එතකොට අර වෙන රාජකාරී නැති හින්දා ගොඩාක් කන්න බඩගින්නක් එනවා. එතකොට එහෙම වුණාම ගෙවල් වල ඉන්න අම්මලා ආච්චිලායි ඉවරයක් නැහැ. උදේ දවල් රැය උයනවා හෙම්බත් වෙනවා. දැන් අපිට දැනනවද ශ්‍රාවකයෙක් දෙවියන් වහන්සේගේ ඒකාබද්ධයි ජේසු එක්ක ඒකාබද්ධයි. එහෙනම් ජේසු වැඩ සිටින මගේ අම්මා තුල, මගේ බිරිඳ තුල, ගෙදර ඉන්න ආච්චි තුල, ගෙදර ඉන්න නැන්ද අක්කා නංගි තුල. එතකොට මමත් අපිත් එකතු වෙනවා. ජේසු එක්ක ඒකාබද්ධ වෙනවා කියලා කියන්නේ මගේ අම්මා එක්ක මම සංවේදී. ඒ කියන්නේ මගේ බිරිඳ එක්ක මම සංවේදී. ඒ නිසා ගොඩාක් කෑමක් ඉල්ලලා මම කරදර කරනවා. නැත්නම් මම දාඩන පීඩන කරනවලා තියෙන විදියට උයාගෙන කන්න උදව් වෙනවා. ඒ නිසා ගෙදර අම්මා විතරක් මම ඔස්සේ මහන්සි කරනවා මද බිරිඳ විතරක්. නැත්නම් මමත් ස්වාපුරුෂයෙක් විදියට කුස්සියට ගිහිල්ලා දෙන්නත් එක්ක එකට එකතු වෙලා දරුවන්වත් එකතු කරගෙන පොඩ්ඩක් එකට එකතු වෙලා අන්න ඒකාබද්ධ වෙනවා. ජේසු එක්ක ඒකාබද්ධ වෙනවා. ජේසු කියනවා මා ප්‍රේම කළාක් වෙන ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න කියලා. එහෙනම් මාගේ ගෝලයන් කරන සකල ජාති මාගේ ගෝලයන් කරන්න කියන්නේ ජේසු ආදරය කළා වගේ ආදරය කරන එක. එතකොට ඒක ගෙදර මේ දවස්වල ප්‍රැක්ටිස් කරන ඕන තරම් අපිට අවස්ථාවන් ගොඩාක් තියෙනවා. කුස්සියට පොඩ්ඩක් යන්නේ එක අම්මත් එක්ක නැත්නම් බිරිඳත් එක්ක ගෙදර නංගි අක්කා ආච්චිත් එක්ක එකතු වෙලා ගෙදර වැඩ කරන එක. ඒ එකතු වීම අම්මා තාත්තත් එක්ක එකතු වෙලා උයන වෙලාවට පොඩ්ඩක් උයනවා. එකතු වෙලා ඒතකොට තියෙන සමහර වෙලාවට කැම දෙකක් තුනක් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම එළියට ගිහලා බඩු ගන්න විදියක් නැහැ. ඒ නිසා තියෙන විදියට නේ සමහර වෙලාවට සමහර තාත්තලා සමහර පුතාලා සමහර දුවලා කියනවා නේ මට මේ රතු හාල් ගන්න බෑ. මට සම්බව මට කීරි සම්බව මට බාස්මති ඕනේ. දැන් අද හාල් කිලෝ එක 150 160 175ට යනවා. සාමාන්‍යයෙන්
සාමාන්‍යයෙන් සුදු හාල්. නමුත් අපේ පැතිවල අපි කන්නේ ගොඩාක් වෙලාවට රතු හාල් රතු කැකුල 98යි එහෙම නැත්නම් 100යි 102යි. එතකොට දැන් අද ගොඩාක් වෙලාවට අපි කියනවා මේ තෝරා බේරා කන අය ඉන්නවා. මම නම් ඔය රතු හාල් කන්නේ නැහැ. මම නම් ඔය මේ ගොඩේ එළවලු කන්නේ නැහැ. මම කන්නේ කැරට් බෝන්ජ් විතරයි නේද? පහුගිය දවස්වල පොළට ගියාම පොඩ්ඩක් ලොක්ඩවුන් එක ඉවර කරලා ගියාම ඊයේ රුපියල් 225යි බෝන්ජි 500 ගෝවා 500. ඒ මුදලාලි මට කියනවා ෆාදර් එකක් ඇරෙන්න ඔක්කොම එළවලු 500 රුපියල් 225යි 230යි. දැන් ගොවියන්ගේ එළවලු අනිත් පැත්තෙන් විසි කරන්න සිද්ධ වෙලා නමුත් මුදලාලිලා නැත්නම් මේ තියෙන ක්‍රමය මේ තියෙන දේශපාලනික ක්‍රමය අඩපණ නිසා හරියට ගම් වලට එළවලු යන්නේ. පයින් ගිහලා බඩු ගන්න කිව්වට අපේ ගම් වල අද ඊයේ අපි එළියට බහිනකොට පයින් යන්න බෑ කිලෝමීටර් 10ක් 15ක් යන්න ඕන නගරෙට යන්න ෆාමසියක් හොයන්න ATM තමයි බැංකුවක් හොයන්න පෙට්‍රල් ෂෙඩ් එකක් හොයන්න එළවලු ටිකක් ගන්න. ඉතින් පයින් යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ත්‍රී වීල් එකක් නැත්නම් බයිසිකල් එක තමයි යන්න වෙන්නේ මහා වරුසාවේ. ඉතින් මෙයා මිනිස්සු ආච්චිලා අම්මලා තාත්තලා ගිහිල්ලා නගර බඩු ගන්න වෙනවා හිතුව නගරේ ඉඳලා ගම් වලට මේ එළවලු එහෙම නැත්නම් හාල් ටිකක් වියලිද්‍රව්‍ය ටිකක් එන ක්‍රමයක් තාම නැහැ. ඉතින් මේ ක්‍රමය ඇතුලේ ජේසු එක්ක ඒකාබද්ධ වෙලා ජීවත් වෙනවා කියන්නේ ගැඹුරු සංවේදී භාවයක් අවශ්‍යයි. ඒකට සමහර වෙලාවට මට මස්ම ඕන, මට කන්න අල ඕන, මම බතලා කන්නේ අපෝ මඤ්ඤොක කන්නේ කියලා හිතපු අයගේ ජීවිතේ හිතන්න වෙනස් වෙන්න ආරාධනා කරනවා නේද? එහෙම නැති වුණොත් ජීවිතය අමාරුයි. ජීවිතය හැමදාම දුකෙන් කේන්ති ගිහිල්ලා කලකිරිලා. මෙන්න ඒකාබද්ධ. මෙන්න ශ්‍රාවකත්වය. එතකොට මේ ජේසු කතා කරන ශ්‍රාවකත්වය කියන්නේ සැබෑ ජේසු ජීවත් වුණා වගේ ජීවත් වෙන එක ඒකාබද්ධ වීම තමයි. ජේසු ආදරය කරා වගේ මගේ බිරිඳව තේරුම් ගන්නවා, මගේ අම්මා තාත්තා තේරුම් ගන්නවා, මගේ දරුවන්ව තේරුම් ගන්නවා, මගේ ගමේ ඉන්න මගේ අවට අසල්වාසී පවුල් වල අය තේරුම් ගන්නවා. නිරෝධායන වෙන අය තනි වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. බයෙන් සමහර අයව සමාජ පිළිලයක් වගේ සලකලා ඒ කියන්නේ අම්බෝ මේ පවුල තමයි දැන් නිරෝධායන වෙන්නේ ඒගොල්ලන් දැන් විස බීජේ ඉන්නේ. අපිට සිද්ධ වෙනවා කෝල් කරලා හරි බලන්න හඳන සමහර පවුල් ඒගොල්ලන් Tamanට පුළුවන් විදියට බඩු මල්ලක් හදලා පාරේ යන කෙනෙක් අතේ අර හවල් ගෙදර ගේට්ටු ළඟින් මේක තියලා යන්න කිව්වා. ඊයේ පෙරේදා මම දන්න අපේ ගමේ ඉන්න තාත්තලා තරුණයෝ එකතු වෙලා කිව්වා ෆාදර් අද තමයි පොඩ්ඩක් මේ ලොක්ඩවුන් එක ලිහිල් කරන්නේ 25 වෙනිදා. ඒ නිසා අපේ ප්‍රදේශයන් වල පවුල් 20ක් විතර නිරෝධායන මේ දවස්වල. ඒගොල්ලන් ලයින් කාමරවල ඉන්නේ. ලයින් කාමරය කියලා කියන්නේ බොහොම පුංචි තැනක්. ඒක ඇතුලේ ඉන්නේ. ලයින් කාමරයක ඇතුලේ ඉන්නවා කියන ටකරන් වලින් හදලා දෙමෙනවා. ටකරන් හිල් වෙලා එළියට බැහැ ගන්න විදියක් නැහැ. මුකුත්ම කරගන්න විදියක් නැහැ. ස්ටොක් කරලා ෆ්‍රිජ් නැහැ. ලොකු ස්ටෝර් රූම් නැහැ. බඩු ගොඩාක් ගොඩ ගහගෙන නැහැ. එකපාරට නිරෝධායනය වෙන සිද්ධ වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. මේ අමාරුවෙන් ජීවත් වෙන තාත්තලා මේ පවුල් වල ඉන්න දෙමව්පියෝ මේ තරුණයෝ මේ දවස්වල එකතු වෙලා උන් හොයා ගිහලා ඈත ගම් වල ඉන්නේ. ඈත තැන් වල කඳු වල යන්න අමාරුයි. මහ වැස්සේ ලිස්සනවා. ඔවුන් දෙමි ගිහිල්ලා ඒ පවුල් 20ක් විතර හොයා ඔවුන්ට එකතු වෙලා මේ ගමේ ඉන්න අය එකතු වෙලා ඔවුන්ට තියෙන දේවල් එකතු කරලා අනිත් අය උදව් අරගෙන ඒ බඩු මනු හදලා හොයා අන්න ක්‍රිස්තියානිය අන්න දෙවියන් වහන්සේගේ ශ්‍රාවකත්වය. ඒව ජීවත් වෙන අය ජේසුස් ශ්‍රාවකයෝ කියලා කියන නමට කතෝලික වුණාට වඩා නැත. ඒ නිසා තමයි ජේසුස් කියන්නේ ඒකාබද්ධ වෙලා ජීවත් වෙන්න. එකිනෙකාට ළඟ ඉන්න ස්වාමිපුරුෂයන් බිරිඳ අම්මලා තාත්තලා දරුවන්ට සමාජයේ තනි වෙලා හිර වෙලා මේ දවස්වල දුක් විඳින අයට ජේසු හොයාගෙන ගියා වගේ සමරිතානු ස්ත්‍රියව මොන ගෙවනවා වගේ සමරිතානු යහපත් සමරිතානුවරයා දැක්කා වගේ පීඩා විඳින අයව ඔබට මට ඒකාබද්ධ හදවතක් ජේසු එක තියෙනවා නම් ඔබට මට දැනෙනවා මේ දවස්වල කොච්චර තනි වෙලා හිර වෙලා දුක් විඳින අය අපේ වටේ ඉන්නවද? ඒ අයට මම මොනවද කරන්නේ? අන්න ශ්‍රාවකත්වය උන්වහන්සේ කතා කරනවා. ඒකේ පළවෙනි ජීවිත හැසිරීම ජීවිත ලක්ෂණය දෙවෙනි ශ්‍රාවකයන්ගේ තියෙන දෙවෙනි ජීවිත ලක්ෂණය උන්වහන්සේ තුල මුල් ඇද ගන්න පරිදි ස්ථිරව සිටින
ශ්‍රාවකයන් ජේසුස් තුළ ජීවත් වෙන ශ්‍රාවකයෙක් නම් ඔබයි මමයි අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මුල් ඇඳගෙන ස්ථිර වෙලා ඉන්නේ. ස්ථිර නැහැ කියලා කියන්නේ මුල් ඇඳගෙන නැහැ. අපිට හැම දේ ගැනම ලොකු බයකින් ජීවත් වෙනවා. මේ දවස්වල මේ තියෙන සම්පූර්ණයෙන්ම සංචලන නීති පනවලා තියෙන සමයක එක පවුලක් දුව අවුරුදු 14යි මරණයටපත් වෙනවා. අපේ ඉන්න ප්‍රදේශයන් වල ගම ගොඩාක් දුෂ්කරයි. ඒ නිසා ගමනාගමන ප්‍රශ්න නිසා හරියට ෆාමසි එකට ස්පිතාලෙට ය아가න්න විදියක් නැතුව දුවව ගෙදරම තියාගෙන මෙහෙත් කරන්න ගිහිල්ලා අන්තිමට නියුමෝනියා හැදෙන්න දුව නැති වෙනවා. දැන් දුව නැති වෙලා දින 40ක් වෙන්නේ නෝ. එතකොට දින 40කට පස්සේ සාමාන්‍යයෙන් 40 දවසේ දානේ පවත්ත. දැන් මේ පවුලේ අයමගෙන් අහනවා අනේ ෆාදර් 40 වෙනිදා වැටෙන්නේ 30 වෙනිදාට. මෛත්‍රිය කියලා කියන්නේ ඉරිදා නමුත් එදාට එළියට වහින්න දෙයක් නැහැ. අනේ මේක අපි කරේ නැත්තම් අපේ ඒ ස්වර්ගස්ථ වෙච්ච අපේ දුවට කරදරයක් වෙයි. දැන් බලන්න අපේ තුල ගොඩාක් මිත්‍යාවක් තියෙනවා. කිතුනෝ කතෝලිකයන් තමයි වැඩිව මිත්‍යාවක් තියෙන්නේ. ඒ හීනියක් දැක්කත් බයයි, පූසෙක් හදිසියෙත් වාහනට පැන්නත් වැරදි, එහෙම නැත්නම් හුණේ කිච් කිච් ගියවත් වැරදි, එහෙම නැත්නම් හදිසියෙවත් එහෙම තමන්ගේ ගෙදර එක පාට යම් කිසි හොඳ වැඩක් කරන්න යනකොට එක පාට ගහ කඩන් වටුනොත් වැරදි, එළියට බහිනකොට වැන්දපු අම්මා කෙනෙක් මොන දැක්කොත් වැරදි. දැන් මේ වගේ මහා මුතු මිත්‍යාවන් ගොඩක අපි ජීවත් වෙනවා. මේ කොහොම මහා මිත්‍යාවේ බොරුවේ ජීවිත. දෙයනේ වැන්දපු අම්මා පාර යන්න නැතුව වෙන කොහේ යනද ගස්වලින් පැන පැන යන්නේ. පූසෙක් එහෙම නැත්නම් හුණේ කිච් කිච් ගාලා තුව බව් බව් ගන්න. ඉතින් මේව සාමාන්‍ය දේවල්. නමුත් අපිට ආවේ ලොකු දේවල්. ළඟදීත් මගේ තාත්තා කෙනෙක් කරනවා අනේ අද ත්‍රිවිල් එකේ ඉඳලා දානම තමයි පූසෙක් පැන්න. අනේ මට නම් බයයි. ඉතින් පූස පනින්න නැතුව පූස බඩ ගාගෙන යන්නේ. පූස පනිනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේවා අපි ඔක්කොම ලොකු මිත්‍යාවක් ගොඩක ජීවත් වෙනවා. ඉතින් මගෙන් එක පවුලක් ගන්න දින 40 දවසේ දානේ එදාට දැන් දෙන්න බෑ 30 වෙනිදාට රට ලොක්ඩවුන් නිසා 31 දුන්නොත් ප්‍රශ්නයක් වෙයි. දැන් අපි විසින්ම හදාගත්ත මහා අපේ ආගම ඇතුළෙම මිත්‍යාවක් ගොඩාක් අපි හදාගෙන තියෙනවා. මිනිස්සෙක් මරුණම එයාගේ ආත්මය වෙනුවෙන් දාන පාටි දීලා වැඩක් නැහැ. ඒක ක්‍රිස්තියානි කොයිවත් කියලා නැහැ. ජේසුස් කියන්නේ දක්මත කරන දේ වමත කරන දේ නොදැනේවා. ඔබ කරන්න ඕන දෙයක් හේතුව ඒ නැති වෙච්ච පුද්ගලයාගේ ආත්මයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැත්නම් ඒ ඔහුගේ ඇගේ ජීවිතේ ජීවත් වෙච්ච කාලේ තිබ්බ හැම දුක් කරදරයකටම සමසීමක් ලැබෙන්නේ, ඔහුගේ ආත්ම සමසීමක් ලැබෙන්නේ යාඥාවෙන් සහ අපි දාන ධර්ම දීමෙන් බෙදා හදා ගැනීමෙන්. ඒකට දාන පාටි දාන්න ඕනේ නැහැ. ඉතින් ඒකට මේ 40 දවසේ දාන්නේ නැත්නම් 7 දවසේ දාන්නේ කියලා නියමයක් නැහැ. ඒක කරේ නැත්නම් අනේ අර ආත්මය අපිට හීනෙන් බය වෙලා අපි ළඟට එයි කියලා. එහෙම මිත්‍යාවක්. ඒව ගැන හිතන මිනිස්සුන්ට ඒවා දැනනවත් වැඩි. ඇයි ඒව මිත්‍යාවක් නිසා. ඒ නිසා මම කිව්වා හරි 40 වෙනිදාට වෙන 40 වෙනිදා කරන්න. වැදගත් වෙන්නේ ඒ දරුවගේ ආත්මයට අපි උදව් වෙනවා. අපි ස්වර්ගීය ගමන තුළ ගමන් කරන නිදහස් වෙන්න අපි ආශිර්වාදයක් වෙනවා. තවත් අපි අතර ඉන්න දරුවන් බඩගිනින මිනිස්සුන්ට පුංචි ආහාරයක් දීලා ඒක කරන්න මේ අඬ බෙර ගහන්න ඕනේ නැහැ, දාන පාටි කරන්න ඕනේ නැහැ, කේටරින් කරන්න ඕනේ නැහැ. හිමින් ගෙදර හදන බත් එකක් හදලා ගිහිල්ලා මේ දවස්වල එළියට බහිරට බහන්න බැරි නිසා මිනිස්සු එකතු කරන්න බැරි නිසා ගෑප් ළඟ ඒ ඉන්න ආච්චිට හිමින් ගේට්ටු ළඟ තියලා එන්න පුළුවන්. ඒව ඕන තරම් කරන්න පුළුවන්. ඒව වල විද්‍යාවන් වලින් නිදහස් වෙලා කිරීම අවශ්‍යයි. ඒකයි කියන්නේ මා තුල මුල් ඇදගෙන සිටින්න. කිසු සංස්කෘල මුල් ඇදගන්න. වෙන විද්‍යාවන් පස්සේ යන්න එපා. වෙන දේවල් තමන්ගේ හිසට දාගන්න එපා. ඒ තුල ස්ථිර වෙන්න දැනෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ නැහැ. ස්ථිර වෙන්නවා කියන්නේ දෙවියන් වහන්සේ තුල අවසානයේ දක්වා ස්ථිරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නයි කියලා උන්වහන්සේ කියනවා. තුන්වෙනි චරිත ලක්ෂණය ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ. මොකද තුන්වෙනි එක කියනවා කොලොස්සි දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ උන්වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. තුන්වෙනි දේ උන්වහන්සේ තුළ ඔබේ ජීවිත නිර්මාණය කරගන්න. ඔබේ වගේ ජීවිත නිර්මාණය කරගන්න ඕන. අහවල් පවුල මේ අහවල් පවුල ළඟ ටික පවුලක් මට කියනවා නේ ෆාදර්. ඒගොල්ලන් වටේම ඉන්න අය ඔක්කොම අපෙන් අහනවා ඔයගොල්ලන් ඉන්ජෙක්ෂන් එක ගත්තේ නැද්ද? අයියෝ අපි නම් ගත්තේ මේ සයිනෝෆාම් ඉන්ජෙක්ෂන් එක. ඒක තමයි දැන් හොඳම ඉන්ජෙක්ෂන් එක. ඒ නිසා අනේ ඔයගොල්ලන් ගන්න. දැන් අද මේ ඉන්නත එහෙම නැත්නම් අපි කියනවා වැක්සිනේෂන් කියන්නේ මේක මහා
මාකට් එකක් එහෙම නැත්නම් මේක මහා ව්‍යාපාරයක් දේශපාලනික ව්‍යාපාරයක්. හේතුව එක එක බලවත් රටවල් තමන්ගේ ඉන්ජෙක්ෂන් එක විකුණ ගන්න ලොකු කූට ක්‍රමයක් ගෙනියනවා. එතකොට අපි තීරුම් ගන්න නම් මේ වැක්සිනේෂන් කියන්නේ මේ ඉන්න ක්‍රමය කියන්නේ 100% කිසිම සහතිකයක් නැහැ. සාමාන්‍ය වැක්සිනේෂන් එකක් හදන්න අවුරුදු 30ක්වත් යනවා. අවුරුදු 10ක් විතර ඒවා ලබා දීලා බලන්නට අවශ්‍යයි මොනවද තියෙන බාහිර සහ අභ්‍යන්තරික වෙනස්කම් කියලා. නමුත් මේ ලබා ගැනීමට අවශ්‍යයි ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ව බය කරනවා. ගත්තේ නැති අය බය කරනවා. ගත්තු අය බය ඉන්නවා. මම අහවල් එකයි ගත්තේ මේකයි හරියන්නේ නැත්තේ මේකයි හොඳයි කියලා ලොකු සමාජ භීතියක මිනිස්සු ජීවත් වෙනවා. බේතක් ගන්නවා නම් ඉන්ජෙක්ෂන් එක ගන්න එක වෙන ප්‍රශ්නයක්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තෙන් මිත්‍යාවන් වපුරනවා. හවල් ඉන්ජෙක්ෂන් එක ගන්න එපා, වැක්සිනේෂන් එක ගන්න එපා, මේක අන්තික්‍රිස්තුස්ගේ කියලා බයිබලයේ වචනාර්ථයෙන් අර්ථ නිරූපණය කරන සමහර ක්‍රිස්තියානි කණ්ඩායම් ඉන්නවා. දේව වචනේ තුල තියෙන ගැඹුර දන්නේ නැති නිසා ඔන්න බයිබලයේ සමහර කොටස් අරගෙන ඉතාම පටු විදියට අර්ථය විරහිතව මිනිස්සුන්ව බය කරනවා. නමුත් වැදගත් වෙන්නේ ඔබට ඉන්ජෙක්ෂන් එක ගන්න හැකියාවක් තියෙනවා නම් ඒ ලබා ගත්තා ඒක ඉතින් ඉවරයි. මේක සාමාන්‍ය නමුත් ඒකෙන් 100% අපිට මේක නිකන් දේව බැල්මක් වගේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. මේ හැම ඉන්නතක්ම මිනිස් දෙන්නතක් නිසා හැම එකම සීමාවක් තියෙනවා. ඔබම පරිස්සම් වෙන්න ඕන. සෞඛ්‍ය පුරුදු රකින්න වෙනවා. ඒ නිසා අපි දන්නවා සමහර ඉන්ජෙක්ෂන් ගත්තු අය සමහර රෝගී හැදිලා ලෙඩ වෙලා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම දෙයක් සදාහතනික නැහැ. ජේසුස් කියන්නේ සදාහතනික එක දෙයක්. යුගාන්තය දක්වා සදාහතනිකව ඔබත් එක්ක ඉන්නවා. ඒ ස්ථිරත්වය. ඒ තුල ඉන්නවා ප්‍රතිශක්තිය තියෙනවා. ඒ තුල ඉන්නවා ස්ථිරත්වය තියෙනවා. ඉන්ජෙක්ෂන් ගන්න ඕන අය නැත ගන්න ඕන අය ගන්නවා නැති අය නොගන්න ඉන්නවා. එකක්වත් ස්ථිර නැහැ. එකක්වත් දෙවියන් වහන්සේගෙන් එන 100%ක ගැරන්ටි එකක්. එහෙම නැත්නම් ඒ එක තැනකවත් පූර්ණ ආරක්ෂාවක් නැහැ. ඉතින් මේ පවුල කියනනේ අපිට තාම ගන්න අවශ්‍යතාවය දෙන්නේ. වටිනාකම ඔක්කොමලා කියලා ගන්න ගත්තේ නැද්ද? දැන් මේ මිනිස්සුන්ට කිසිම රෝගෙකුත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ. ගේ ඇතුලේ ඉන්නේ මේ අවුරුදු 75ට වැඩි හිටි අම්මයි තාත්තයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතාම නිරෝගී. නමුත් දැන් ඔක්කොමලා කියන නිසා දැන් බයයි. අද අපේ සමාජය තුළ තියෙන්නේ අපි කොච්චර කතෝලිකයෝ ක්‍රිස්තියානින් කියලා කිව්වට මිනිස්සුන්ව බය කරනවා. අයියෝ ගත්තේ නැද්ද? ඔය ඉන්ජෙක්ෂන් එකනේ මේක ගන්න. මේක තමයි ඉක්මනට හරියන්නේ. මේක හරියන්නේ. අපි හරියට මෙව හදපු විද්‍යාඥයන් වලටත් වඩා අපන් දැක්කා වගේ මේව ගැන කතා කරන්නේ. අපි මේව ගැන කිසි දෙයක් දන්නේ නැහැ අම්මේ තාත්තේ දුවේදී. මේ ඔක්කොම වෙළඳ ප්‍රයෝග මේ හැම දෙයකින්ම කරන්නේ මුදල් ආයෝජනය කර ගැනීමක්. ඒ නිසා අපිට ඇතුළාන්තයට අවශ්‍යයි. ඒකයි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඔබේ ජීවිතය උන්වහන්සේ මත නිර්මාණය කරගන්න. අනිත් මිනිස්සු කියන දේවල් කරන්න එපා. අනිත් මිනිස්සු කියන දේවල්ට බය වෙන්නත් එපා. ඔබ ගෙදර කුණු වතුර බොනවා නම් විතරම හැම වෙලාවෙම ඔබ දවස් 3 පාරක් හිමාලය යන්නමින් ගෙදර නිරෝගීකම ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා නම් ගන්නව සෞඛ්‍ය පුරුදු වීම කරනවා නම් ඔබ ජීවිතේ යම් ගමන තුල ස්ථිර වරණතුව ඉදීම වැදගත්. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මත ජීවිතය නිර්මාණය කරගන්න ස්වාමීන් වහන්සේ කියනවා. ඒක බය වෙන අවශ්‍යතාවයක් නැහැ. ඒ තුල තමයි ඔබේ ජීවිතය. ඒතර ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය නිර්මාණය කරගන්නවා කියන්නේ මොකක්ද? දරුවන්වත් ඒ විදියට හදනවා කියන එක. නේ? ඒක අම්මේ තාත්තෙක් මට කියනවා මේ ෆාදර් අපේ දරුවා කියනවා යාට අමාරුයි මේ දවස්වල මේ තියෙන ඔන්ලයින් අධ්‍යාපනය හේතුව යාව මානසික පීඩනයටපත් වෙලා. ඒ නිසා මේ අම්මයි තාත්තයි තීරණය කරනවා අපි සම්පූර්ණයෙන්ම සතියක් දෙකක් එයාට කරන ඔන්ලයින් අධ්‍යාපනය අන්තර්ජාල අධ්‍යාපනය අපි නවත්තන්න තීරණය කරා. පැහැදිලි. දරුවෙකුට ඒක බරක් නම් දරුවා පෙන්නුම් කරන ගෙවැනි ලක්ෂණ ඒ දරුවව නෑ අනිත් දරුවොත් එනවා අනිත් ළමයි එනවා බලන්න ටීචර්ලා මොනවද හිතන්නේ ළමයිව පීඩාවටපත් කරන්න අවශ්‍ය නැහැ. ඊයේක දුවෙක් මට කතා කරනවා මේ පත්තියේ. මේ කියනවා නේ ෆාදර් මම ඒව සන්තෝෂෙන් දෙන්නේ අයියෝ නෑ. මං කෝ ඉතින් ඉස්කෝලේ නෑනේ හරිය අමාරුයි නෑ ඉස්කෝලේ නැත්තම් අපිට සන්තෝෂයි. උදේ පාන්දර 3 මාරේ ඉඳලා අම්මා නැගිටිනවා 4ට මේ ඔන්ලයින් පන්ති මේ අවුරුදු 14 දරුවා. උදේ පාන්දර 4ට පන්ති පටන් ගන්න. මම මොකටද ඇයි පුතේ එච්චර වෙලාසෙ වුණා? නෑ සර් කියනවා හවස් වෙනකොට තව වෙනත් පන්ති දිනවා කියලා උදේ 4ටම ගණිත පන්තිය දැම්මා. එතකොට අපේ ගෙවල් වල ඉන්න දරුවෝ උදේ 3ට 3 මාර නැගිටලා පාන්දර 4 ඉඳලා උදේ ඉඳලා මේ දුව කියනවා උදේ 4 ඉඳලා රෑ 10 වෙනකම්ම ඔන්ලයින් පන්තිනේ පාද මට නම් ගෙදරින් පැනලා යන්න හිතලා තියෙනවා. දැන් දරුවෝ ගොඩාක් ඉන්නේ මේ මානසික පීඩනය ඉගෙන ගන්න අවශ්‍යයි.
හැබැයි ඔන්ලයින් අධ්‍යාපනයේ එකම ක්‍රමය කියලා සැලකීම මහා භයංකර සිතුවිල්ල. ඒකයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. නිර්මාණය කිරීම අවශ්‍යයි. ඔබට මට නිර්මාණකරණය, නිර්මාණශීලී වීම අවශ්‍යයි. හරි. යම් කිසි අධ්‍යාපනයක් අවශ්‍යයි ඒක ඔන්ලයින් එකේ හරි කරගන්න. නමුත් පැය 3කට 4කට වඩා අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ නවයෝන් වී ඔබේ ළමා වී ඉන්න දරුවන්ට පැය 3කට 4කට වඩා අපි කියන ස්ක්‍රීන් ටයිම් එක. ඒ කියන්නේ විද්‍යුත් පරිපත්‍යක් ඉදිරියේ පැය 3කට 4කට වඩා කඩින් කඩ හිටියත් මනස පීඩනපත් වෙන හේතුව ස්නායු, ඇස්වල ස්නායු, මොළයේ සම්බන්ධ ස්නායු අමාරුවෙන් එකම දෙයක් දිහා බලන් ඉන්නකොට පීඩනය වැඩි. අපි කියන ඇන්සයිටි ඩිසෝඩර් එක වැඩි. එතකොට ළමයිට එපා වෙලා ළමයි මානසිකව කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපරාධවල සිද්ධ වෙන තීරණය කරන්න මේ අහවල් වෙලාව ළමයා ඔන්ලයින් අධ්‍යාපනය කරපොදී අනිත් වෙලාවට ළමයි නිර්මාණශීලී දෙයක් කරන්න අවශ්‍යයි. පොතපතක් කියවන එක, එහෙම නැත්නම් තමන් ප්‍රශ්න පත්‍රයක් කරන එක, තමන් ක්‍රියාවක් කිරීම වැදගත් දෙමව්පියන්ගේ අනුදැනුම මත. හැබැයි මුළු වෙලාවෙම දුරකථන ලැප්ටොප් එකේ ටැබ් එකේ හිටිය කියලා කිසිම සාහනයක් දරුවන්ට ලැබෙන්නේ නැහැ. දරුවාද ගොඩාක් ලෙඩ වෙලා, ගොඩාක් දෙමව්පියෝ කම්පාවටපත් වෙලා, ළමයි ගොඩාක් මානසික ලෙඩ බවට පත් වෙමින් ඉන්නවා. අපි ක්‍රිස්තුස් වහන්සේ මත ජීවිත නිර්මාණය කරගෙන නම් අන්න ඊළඟ ලක්ෂණය සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයාගේ, ක්‍රිස්තු ශ්‍රාවිකාවගේ උන්වහන්සේ තුල නිර්මාණශීලී ජීවිතය අභිසමනන් වාලේ අපි කරන්නේ නැහැ. හතරවෙනි ලක්ෂණය උන්වහන්සේ කියනවා කොලොස්සේ 2 කියනවා ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. 4 ඇදහිල්ලේ පිහිටා සිටින එක. ඇදහිල්ලේ පිහිටා සිටිනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ තුල තියෙනා වූ ඇදහිල්ල තමයි ජීවිතේකම සහනය, බලාපොරොත්තුව. ඒ නිසා මේ දින ප්‍රවෘත්ති, මේ දින දේවල් පස්සේ ගිහිල්ලා ජීවිතේ ව්‍යාකූල කරගන්න ඇදහිල්ල. ඒකට ඇදහිල්ල තමයි කතෝලික ක්‍රිස්තියානි ඇදහිල්ල තමයි නව අහසක්, නව පොළොවක් උන්වහන්සේ තුල පැමිණෙනවා. ඒ නව අහස, නව පොළොව බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා. එතකොට අපි දකිනවා නව අහස, නව පොළොව දෙවියන් වහන්සේගේ සලසුම් ක්‍රමය තමයි මේ ලෝකෙ නිදහස් කරන්නේ. ඒ නිසා අපි මේ තියෙන ලෝකේ ක්‍රමයට අනුගත වෙලා, යට වෙලා, බය වෙලා ජීවත් වෙන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලයි ස්ථිරත්වය. ඒ නිසා යාඥා ජීවිතේ ශක්තිමත් කරගන්නවා. දේ වචනය දවස ගානේ කියවනවා, මෙනෙහි කරනවා, සතුටින් ඇදහිල්ලේ ජීවත් වෙනවා. ඒ ලකුණ, ඒ ලක්ෂණය පස්වෙනි දේ බෙහෙවින් තුති පුදන්න. ලක්ෂණ 5. ක්‍රිස්තු ශ්‍රාවකයන්ගේ ලක්ෂණ 5. ඒ ලක්ෂණ 5 තමයි අන්න ජේසුස් කියන්නේ අනිත් අයගේ ජීවිතවලට ඔබ දායාද කරනවා නම් යන්න සකල ජාතින් මගේ ගෝලයක් ගන්න. මේ ලක්ෂණ 5. මගේ ජීවිතේ තියෙනවා නම් ඒක අනිත් අයට යනවා. අම්මා තාත්තා තුල තියෙනවා දරුවන්ට යනවා. ස්වාමි පුරුෂ තුල තියෙනවා බිරිඳට යනවා. බිරිඳ තුල තියෙනවා ස්වාමි පුරුෂයන්ට. අන්න පියාණන් පුත්‍රයන් සුදාත්මේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය කරන්න කියන්නේ ජීවත් වෙන්න ඔබ. ලක්ෂණ 5 මොකක්ද? පළවෙනි එක ක්‍රිස්තුස් වහන්සේ තුල ඒකාබද්ධව සිටීම. බැඳීමක් තියෙනවා. dependence on Christ Jesus. ඒකාබද්ධව ජීවත් වෙන එක. දෙවෙනි එක මොකක්ද? මුල්ලද ගත්තා. ඒ නිසා ස්ථිර වෙලා ඉන්නවා. අපි හිතල වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. මේ ලෝකේ දේවල්ට අපි යට වෙන්නේ නැහැ. තුන්වෙනි එක මොකක්ද? ක්‍රිස්තුස් වහන්සේ මත ජීවිත ක්‍රමයක්. ක්‍රිස්තුස් වහන්සේගේ සිතුල්පතුම් රටා මිනිස්සු කියන දේ නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණා වගේ ජීවත් වෙනවා. සරලචාම් ජීවිත ක්‍රමය. ක්‍රිස්තුස් වහන්සේ මත ජීවිතේ. 3. හතරවෙනි එක මොකක්ද? 4 උන්වහන්සේ අපෙන් ඉල්ලනවා ඔබ උගන්වන ලද දේ ඇදහිල්ලේ පිහිටා සිටින්න. ඒ නිසා කලබෙන්නේ නැහැ. එක අය කියනවා ඔන්න දැන් අන්ත ක්‍රිස්තුස් වෙනවා, ඔන්න දැන් අන්තිම කාලේ, ඔන්න දැන් ලෝකාන්තිමේ, ඔන්න එක දේවල් මේක කරන්න, හවල් දෙය කරන්න, අතන සුරෝමේ ඇස්වල කඳුළු බින්දු මේ වලින් බය වෙන්නේ නැහැ. මෙහෙම දැන් මොන දර්ශනයක් දැකලා තියෙනවා කෙනෙක්, ඔන්න දැන් මෙහෙම දෙයක් කියනවා, මේ ඔන්න නැහැ. ඔබ බයිබලයේ තුල දෙවියන් වහන්සේගේ වචනය තුල ස්ථිරව ඉන්නවා, විශ්වාසයෙන් ඉන්නවා, විනාශයක් වෙන්නේ නැහැ. යුගාන්ති අවසානයේ ක්‍රිස්තුස් වහන්සේ නවමසක් නව පොළවක් තුන්නා සුදා කරනවා. ඒ නිසා බයෙන් ඉන්න නැහැ. ඒ ජීවිතයේ ඇදහිල්ල තුල ස්ථිර වෙන්නේ එච්චරයි. අදහගෙන ඉන්නවා. පස්වෙනි එක මොකද්ද? ප්‍රශංසාවේ ස්තුති දීමේ ජීවිතය අත්‍යවශ්‍යයි අපේ දරුවෙකු පුතේ. සැබෑ ක්‍රිස්තුස් ශ්‍රාවිකාවට දැනගන්න ගෙදර සුරුවමක් ලොකුවට තියෙනවා. එතන පහන පොත් වෙන්නේම නෙමෙයි. සමහර ගෙවල් වල ලොකු සුරුවන් තියෙනවා. නමුත් ගෙදරට ඇතුළු වුණාම මිනිස්සු කතා කරන්නෙම වැරදි අඩුපාඩු අල්ලපු ගවල් මිනිස්සුන්ට බනිනවා. කිසිම සතුටක ප්‍රීතියක දෙවියන් වහන්සේ තුති පුදීමේ ජීවිත ක්‍රමය ගෙවල් ඇතුළේ නම ලොකු
සාන්තුවරුන්ගේ එහෙම නැත්නම් ප්‍රතිමා පින්තූර ඇති වෙන්න ගෙදර නිකම් පුංචි පල්ලියක් වගේ. නමුත් හිත ඇතුලේ තියෙන්නේ මහා කහට. හිත ඇතුලේ තියෙන ඕපදූප, හිත ඇතුලේ තියෙන්නේ ජීවිතේ අනිත් මිනිස්සුන් පිළිබඳ ඊර්ෂ්‍යාව. ඒ අය ක්‍රිස්තු ශ්‍රාවකයෝ නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියන ඔබ ඒ තුල ජීවත් වෙන්න. මොකද්ද අන්තිම පස්වෙනි ලක්ෂණය? බෙහෙවින් තුතිපුදා. බෙහෙවින්. මොකද තුතිපුදාන්නේ? ඔව් තාම අපිට හුස්ම ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ හුස්ම ගස්කුලන් අපිට දායාද කරන දෙවියන් වහන්සේගේ නිර්මාණය තුල. ඒ නිසා ඒ තුල ස්ථීරව ජීවත් වෙනවා. ඒ තුල ස්ථීරව ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ ඔබව මාව ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ තුල උන්වහන්සේ ස්ථීර කරනවා. එතකොට කියනවා එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න පියානන්ද පුත්‍රයන්න්ද ශුද්ධාත්මන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බෞද්ධ ස්නාපනය කරා. අපි දන්නවා මාර්තුමාගේ සුභාරංචියේ මාර්ක් 10 39 වෙනි 40 වෙනි වගන්ති මාර්ක් 10 39 40 වෙනි වගන්ති වල උන්වහන්සේ කියනවා ජේසුස් වහන්සේද මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞද්ධ ස්නාපනයේ ඔබත් බෞද්ධ ස්නාපනය ලැබුණු ඇත. ඒත් මාගේ දකුණද වම්පසද ඉඳ ගන්න දීම මා සතු දෙයක් නොවේ. විජාතීන් අතරේ ආනන්දකාරන් වශයෙන් සම්මත වූවන් ඔවුන් අතරේ ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමති යමෙක් ඇද්ද? ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියා වන්න යමෙක් කැමති ඇද්ද? ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. බෞද්ධ ස්නාපනය කරන යේසු කතා කරනවා. පියාණන්ගේ පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන්ගේ නාමයෙන් ඔබ බෞද්ධ ස්නාපනය කරන්න කියන. ඒ කියන්නේ පාරේ යන යාගේ අල්ලලා ගෙදරින් මේ දවස්වල ගිරියසුට ඇදලා අරගෙන වතුර ටිකක් දාලා ඒගොල්ලෝ බෞද්ධ ස්නාපනය කරන්නද නෑ. වෙනම බෞද්ධ ස්නාපනය ගැන කතා කරනවා. ජේසු කියනවා ගෝලයාට මම ලබන බෞද්ධිස්මය ඔබට ලබන්න පුළුවන්ද කියලා ජේසු අහනවා. මොකන්ද මේ කතා කරන බෞද්ධිස්මය? කුරුස ගහේ ජීවිතේ රුධිරේ බෞද්ධ ස්නාපනය. අපි කියනවා baptism of the blood, baptism of the spirit. ඒතකොට මෙන්න බෞද්ධ ස්නාපනයට අනිත් අය හදවන්න කියලා උන්වහන්සේ අපෙන් ඉල්ලනවා. ජේසු පියාණන්ගේ පුත්‍රයන් ශුද්ධාත්මයන්ගේ නාමයෙන් බෞද්ධ ස්නාපනය කරා. එකිනෙකාට ජීවිත ක්‍රමයක් ජේසු දෙනවා. මොකද ජීවිත ක්‍රමය? ජේසු කියනවා සාමාන්‍ය ලෝකේ ප්‍රධානීන් ආධිපත්‍ය දරාගෙන බලය තියන අය තමයි බලය අතට අරගෙන කෑග් ගහලා යට කරගෙන කූට විදියට ජීවිතේ අනිත් අයව පාගන්නේ රිද්දන්නේ. නමුත් ඔබ අන්න මේ නවමසක් නව පොළොවක් පතන මගේ සහෘදීන් මගේ ශ්‍රාවකයන් ප්‍රධානීය වන්න කැමති නම් කවුරු හරි ඉදිරියට එන්න කැමති නායකත්වය දරන්න කැමති නම් එයා සේවකයා වෙන්න ඕන. මෙන්න ජේසුගේ බෞද්ධ ස්නාපනය. ජේසු කියනවා මම බොන කුසලානෙන් ඔබට බොන්න පුළුවන්ද? මම ලබන බෞද්ධ කුසල ලබන්න පුළුවන්ද? ජෝම් ජාකබ් කියන්නේ හේතු වුන් දෙදෙනා ජේසුගේ දෙපැත්තේ ලොකු තැන් හෙව්වා. ජේසු කියනවා ඒක මට දෙන්න අයිතියක් නැහැ. මම මගේ බෞද්ධ මේ කුසල ගහ ලබන්නේ මට අදින්න තියෙන ඇදිවතක් මට නැති වෙලා. අම්මේ තාත්තේ දෙපුතේ ස්වාමීන් වහන්සේ ආරාධනා කරන මේ දවස්වල විශේෂයෙන් ඔබට මට ඒ බෞද්ධස්මය ජීවත් කරවන්න. ඒ බෞද්ධස්මය ජීවත් කිරීම තුළ තමයි අලුත් දෙයක් වෙන්නේ. මේ දවස්වල පහුගිය දවස්වලම ඊයේ ගෙවල් කීපයකට ගියා අපේ ලයිව් කාමරවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතවල ඔවුන් ජීවත් වෙන විදිය දැක්කම පුංචි ටකරන් ගෙවල් තෙමෙනවා මහා වරුසාවල නැවතේවා යනවා. ගෙවල් ඇතුලේ ඉන්න අය අම්මලා තාත්තලා දරුවෝ එක පුංචි ලයිව් කාමරයකට ගියාම කුකුල් පැටව කුකුල් පූසු බන් ඔක්කොම මේ මහා වරුසාවේ ඒක අස්සේ ඒක හරියට අඩි 10යි අඩි 6ක් පළල පුංචි කාමර කෑල්ලක් චූටි කුස්සි කෑල්ලක් කියන මැටි වලින්. එනිසා අපි කියමු එවැනි අනුබුද්ධ ප්‍රශ්න තුල ජීවත් වෙන මිනිස්සු බොහෝ වෙන තාම දුක් විඳිද්දී අද ගොඩක් අය පීඩා විඳිනකොට ස්වාමින් වහන්සේ අපිට පෙන්වු කරනවා ඔබට මට තුති දීමේ ජීවිත ක්‍රමයක්. නමුත් මේ ලයිව් කාමරය ඇතුලේ හිටිය අය කොච්චර දුක් විඳලා ඒගොල්ලන් සතුටින් ප්‍රීතියෙන් මට කියනවා අනේ පාදර් අපේ ගමේ එළියට බහින්න බැරුව බඩගින්න ඉන්න පවුල් කීපයක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි මොනවා හරි කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා මේ තාත්තේ දෙවියන් අපි කියමු අපිට තියෙන දේකට සතුටු වෙලා ප්‍රීතිලා දෙවියන් තුතිපුදීමේ ශ්‍රාවකත්වයේ ඒ බෞද්ධස්මය තුළ ජීවත් වෙමින් ඒ ශ්‍රාවකත්වයේ අනිත් අයව ජීවිතේ මෙහෙවන්න අපිව ආශිර්වාද කරන්න බලවත් කරන්න.
ස්වාමිනී ඒ වහන්සේ තුල තුති දීමේ ප්‍රශංසාවෙන් ස්තුතියෙන් සතුටින් ජීවත් වීමේ මාර්ගය තුල අපව මෙහෙවා වදාළ ශුද්ධත්වයේ ඒ මහා අනුභවය බැඳීම අපේ ජීවිතවලත් වහන්සේ උරුම කර දුර බැන. පිතා පුත්‍රය ඇස්තුළු සාතුනම් ත්‍රිත්වයක දෙවියොත් මෙන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අදිවාක්මෙන් දරන නිතිපතත් අනන්ත කාලයක් වේවා. මක් නිසාද රාජ්‍ය බලය මහිමය සදාට වහන්සේගේ ආමෙන්. සුදනාටම ජේසු පිහිටයි.